දැන් පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු 2ක් වින්දිතයන් ඒ වගේම මේකට පත්වෙච්ච අහිංසක මිනිස්සු සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම සාධාරණත්වයේ ඉල්ලලා රජයට කන්නලව් කරනවා. මේ රජයේ පළවෙනි ඒ වගේම ප්‍රමුඛ කාර්යභාරයක් උනේ බලයට ආවේ විධායක ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ 3/2 පාර්ලිමේන්තුවක් පත් කරගත්තේ 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ එක විදියකට මේ අය රටේ ජනතාවට පොරොන්දුනේ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. මතක තියාගන්න මේ ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාව සමස්ත රටේ ජනතාව ශ්‍රී ලාංකීය ජනතාව. ඒක කතෝලික ක්‍රිස්තියානි කියලා ලඝු කරන්න එපා. ඒක මුස්ලිම් කියලා ලඝු කරන්න එපා. ඒක බෞද්ධ කියලා ලඝු කරන්න එපා. ඒක හින්දු කියලා ලඝු කරන්න එපා. සමස්ත රටේ ජනතාවට තමයි මේ ප්‍රහාරය එල්ල වුනේ. මේ ප්‍රහාරය එල්ල වෙනකොට අපේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් කතෝලික බෞද්ධ මේ සියලු දෙනාම තැන් තැන්වල ජීවිතක්ෂයටපත් වුණා. ඒ විතරක් නෙමෙයි රෝහල් හෝටල් වල විදේශිකයනුත් ජීවිතක්ෂයටපත් වුණා. එහෙමනම් අපි සියලු දෙනාටම යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී මේ පිළිබඳව හඬ නගලා රජයෙන් ඉල්ලීම් කරන්න මේ පරීක්ෂණ කඩිනම් කරලා සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා. අද ඊටමත් පැහැදිලි මේ සාධාරණත්වය ඉෂ්ට වීමේ මන්දගාමීත්වයක් පසුගාමීත්වයක් යටගැසීමක් තියෙනවා කියන එක පැහැදිලි. ඒ නිසා තමයි යුරෝපා මානව හිමිකම් කවුන්සිලේ මේ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට ලක් වෙන්නේ. එතකොට එක පැත්තකින් ඒ ආකාරයෙන් අපේ සමස්ත රටේ ජනතාව අසරණ තත්ත්වයට පත් වෙනවා වගේම අනිත් පැත්තෙන් ආගමික අන්තවාදය හිස හොසවමින් මේක අපිව බිත්තියට හේතු කරමින් අපිව බය කරමින් අපිව යටගසමින් කටයුතු කරන්න උත්සාහ ගන්න ආකාරයක් අපිට පේනවා. ඉතින් අපි පැහැදිලිව කියනවා රජයට මේ ප්‍රශ්නය වතුර බේසමක් ඇතුළට බෝලයක් රබර් බෝලයක් දාලා යට තියාගෙන හිටියා හා සමානයි. මොන මොහොතේ හරි නැවත වතාවක් මේක මතුවෙනවා සාධාරණත්වයේ ඉල්ලන ජනතාව මේ ප්‍රශ්නේ යට ගහන්න ඉඩ දෙන්නේ නැහැ. සාධාරණත්වයක් ඉල්ලන ජනතාව ශ්‍රී ලාංකීය ජනතාව මේ රටට ආදරය කරන ජනතාව මේ රබර් බෝලේ යට ගහගෙන ඉන්න දෙන්නේ නැහැ. උඩට ඇවිල්ලා සාධාරණත්වයක් උදෙසා කෑමොරසන් ගහනවා. ඒ කෑමොරසන් ගහන්නේ මේ මොහොතේදී සාධාරණයට හෙට රජයට විරුද්ධව කියන එක පැහැදිලි. මොකද රජයට තමයි වගකීමක් තියෙන්නේ මේ අවස්ථාවේදී අපේ ශ්‍රී ලාංකීය ජනතාවට වෙච්ච අසාධාරණයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. එහිදී ආගමික නායකයන්ට ඇඟිල්ල දික් කරන්න එපා. ආගමික නායකයන්ව විවේචනයට ලක් කරන්න එපා. මොකද ආගමික නායකයන් මේ ඉල්ලන්නේ සාධාරණත්වය. එයාට ඉල්ලීමේ අයිතිය තියෙනවා. තුවාලේ තියෙන කෙනාට තමයි තුවාලේ වේදනාව තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිව කියනවා ආගමික අන්තවාදය තුලින් රජය විශ්වාස කරනවා නම් අපිව බය ගන්නන්න, අපිව බියවද්දන්න, අපිව යට ගහන්න ඒක සිදු වෙන්නේ නැහැයි කියන එක අපි කියනවා. තාල තිබ්බා අගමැතිතුමා ඉතාලි ගිය අවස්ථාවේදී උද්ඝෝෂණය කරන පිරිසක් ඒකෙදී ඔබතුමාගේ පියාණන්ගේ නම සඳහන් කළා තිබා මේ පිරිසයි කියලා යම් සම්බන්ධයක් තියෙනවද කියලා? නෑ, ඇත්තටම අපි පැහැදිලිව කියන්න ඕනේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැවැන්ත පිරිසක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරයේදී බොලොන්‍ය නගරයේදී උද්ඝෝෂණය කළා. ඒ උද්ඝෝෂණය කරේ වෙන මොකටවත් නෙමෙයි. උද්ඝෝෂණය කරේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වෙච්ච වින්දිතයන්ට අහිංසක මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉල්ලලා. ඒකෙදි මේ රටේ අගමැතිගෙන් ජනාධිපතිගෙන් ඉල්ලන්නේ නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද? ඉතින් ඒක නිසා මේ රජය පැහැදිලිවම මේ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච වින්දිතයන්ට සහ ශ්‍රී ලාංකීය ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ඒකායන පරමාර්ථයෙන් කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට විතරක් නෙමෙයි සමස්ත රටේ ශ්‍රී ලාංකීය ජනතාවට පෙන්ලා ඉවරයි. ඒක තමයි කළු ඉරිදාව නම් කළේ. ඒක තමයි කළු සෙනසුරාදාව නම් කළේ. ඒක තමයි පන්සල් පල්ලි කෝවිල් වල මේ මුස්ලිම් දේවස්ථාන වල කළු කොඩි දැම්මේ. හරි. ඉතින් ඒක මුළු මහත් රටටම මේ ගොනකොට පේනවා.
ඒ විතරක් නෙමෙයි දැන් ඒක ජාත්‍යන්තරයටත් පේන්න අරගෙන මානව හිමිකම් කවුන්සලෙත් මේ පිළිබඳව කතා කරන්න පටන් අරන් තිනවා. මානව හිමිකම් කවුන්සලේ මෙතෙක් කල් කතා කරේ 2009ට කලින් වෙච්ච මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට එල්ල වෙච්ච ගැටලු. දැන් ප්‍රථම වතාවට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. දැන් මේ විදියට මේක දිගින් දිගටම ගියොත් අපේ රටට මොකද වෙන්නේ කියන එක පිළිබඳව මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ කල්පනා කරන්නේ මේ අය හිතනවා ඇති පිට රටවල් වල ඉන්න ජාත්‍යන්තරයේ ඉන්න නායකයෝනුත් කොණ්ඩේ බැඳලා කියලා. එම උද්ඝෝෂණයේ සිදුවන අවස්ථාවේදී ඊට විරෝධය පාලා තවත් පිරිස් උද්ඝෝෂණය කළා. ඔවුන් පුන පුනා කියා සිටින්නේ මේ රටක නායකයෙක් ආපු වෙලේට මේ රටේ ඇතුළේ ප්‍රශ්න කරන එක වැරදි. දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් ගියාම වෙනදා උද්ඝෝෂණය කරේ LTT සංවිධානය. මේ කිරීම වැරදි කියලා තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. කිසිම වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක්. අපිට අපගේ අදහස් දැක්වීම, අපගේ මතය ප්‍රකාශ කිරීම, අපගේ අයිතීන් වෙනුවෙන් හඬ ගැසීම අපේ වගකීමක්. අපේ පරමාධිපත්‍යයේ අයිතියෙන් තමයි මේ නායකයෝ මේ තනතුරු වල ඉන්නේ. මතක තියාගන්න. මේ තනතුරු ගත්තේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ ඡන්දෙන්. මේ රටේ අහිංසක මිනිසුන්ගේ ඡන්දේ ලබා ගත්තේ මේ රටේ අහිංසක මිනිසුන්ට පොරොන්දු දීලා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති නායකයන්ට විරුද්ධව පාරට බහින්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නගන්න අපි කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. හෙට දිනේදීත් ඕනම නායකයෙක් වෙනුවෙන් ඡන්දේ ලබා දුන්න ඕනම පුද්ගලයෙකුට පුළුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න කියන එක අපි පැහැදිලිව කියනවා. අගමැතිතුමා ඉතාලියට ගියේ ජීවිස් සමරව අමතන්න කියලා තමයි මාධ්‍ය වාර්තා කරේ. මේ ගොඩක් දුරට මාධ්‍යංශ සඳහන් කළේ. නමුත් දැන් ඒ ලැබෙන තොරතුරු අනුව රාජ්‍ය නවන සංවිධානයක සම්මේලනයක තමයි අගමැතිතුමා සහභාගී වෙන්න තිබෙන්නේ. ඉතින් මේ ඉතිරි කියනවා මේක මේ කියන තත්ත්වය ඩොලර් සංඛ්‍යාවක් එක්ක සංසන්දනය කරාම සෝම් තාක්ෂණවත් සාමර්ථ්‍ය තිබුණා නේද කියලා. ඒකට මේ ජීවිස් කිසි දෙයක් මෙතන කතා වෙන්නේ නැහැ. සහ මේ සම්මේලන ගන්නා තීරණ ඉතර සාර්ථක වෙන්නේ නැහැ කියලා තියෙනවා. එහෙමනම් ඇයි අගමැතිතුමා මේකට ගියේ ඔබතුමාගේ මතය මොකක්ද? අනිවාර්යයෙන් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. බොහොමත්ම ස්තුතියි මගෙන් මේ ප්‍රශ්නේ ඇසීම පිළිබඳව ඔබතුමා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් UN Human Rights Commission එකේ තොරතුරු වලට පිළිතුරු ලබා දුන්නේ සූම් තාක්ෂණය ඔස්සේ GL පීරිස් මහත්තයා. එතකොට එවන් තත්ත්වයක් තියෙද්දී මේ රටේ මුදල් වැය කරලා මේ රාජ්‍ය නායකයෝ මැති ඇමතිවරු රට සවාරි අනේක අපිට අනුමත කරන්න බෑ. ඒත් එක්කම විශේෂයෙන්ම අපි දකිනවා දැන් ඇමතිවරු රට යන්න පටන් අරන් තිනවා. අර පරණ පුරුද්ද පටන් අරන් තිනවා. ඒ අය එන්නත ගහගෙන තිනවා. දැන් රට යන්න පටන් අරන් තිනවා. එතකොට මේ රටේ මේ ඩොලර් හිඟයත් එක්ක මේ ආකාරයෙන් මේ රාජ්‍ය නායකයෝ ඇමතිවරු මැති ඇමතිවරු මේ රටේ ජනතාවගේ බදු මුදල් භාවිතා කරලා කටයුතු කිරීම අපි හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවේ කියනවා 3 වේලක් ආපු රටේ ජනතාවට 2 වේලක් කන්න, 2 වේලක් ආපු ජනතාවට 1 වේලක් කන්න කියලා. ඒ තරමට මේ රට අද දුප්පත් වෙලා තියෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ අවම අයිතිය තමයි මේ බඩගින්න නිවා ගැනීම. ඒතර බඩගින්නේ ඉන්න කියන ජාතියක් සහ රටක් බවට මේ රට පත් කළා රජයේ ඇමතිවරු, മന്ത്രിවරු ඉල්ලීම් කරනව රටේ ජනතාවගෙන් බඩගින්න උඹලා හිටපල්ලා, උඹලගේ පවුල් බඩගින්නේ තියපල්ලා මේ රට ගොඩ නගන්න කියලා. අනිත් පැත්තෙන් රට සවාරිය යනවා ඒ අය. ඉතින් අපිට කියන්න තියෙන්නේ මොන දෙයියන්ට කියන්නද? අර සෞඛ්‍ය අමාත්‍යතුමත් දෙයියන්ට කියනවා වගේ අපිටත් ඉතින් දෙයියෝ බුදුන්ව සීකර ගන්න වෙලා තියෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි දෙයියෝ බුදුන්ගේ ඉල්ලන්නේ එකම දෙයයි. 69 ලක්ෂයක් වූ මේ රටේ ජනතාවට සිහිබුද්ධිය පහළ වෙලා නැවත වතාවක් මේ ආකාරයෙන් මෝඩ තීන්දුව නොගෙනේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්නේහක තමයි දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානසිකම් කවසමට ශ්‍රී ලංකා විදේශ ඇමතිතුමා සඳහන් කර සිටිනවා පාස්කු ප්‍රහාර සම්බන්ධ සිල්වර අත්හැරවල නීතියාත්මක පියවර ගන්නවා කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් කාසංගේ පාලන මහත්මිය සඳහන් කරා මානසිකම් වල මේ පිළිබඳව තමයි ඉලක්ක කරනවා කියලා. මේ තත්ත්වය තුළ ඉතිරි පාස්කු ප්‍රහාරයේ වින්දිකයන් සහ ඒ වගේම මේ මහමොල්කරු හොයාගන්න මොන වගේ බලපෑමක් වෙයිද? නෑ අපි පැහැදිලිව දිගින් දිගටම රජයට කිව්වා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කාරණේදී
ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ ගෙනියන්න ඉඩ තියන්න එපා. මේ ප්‍රශ්නය ලංකාව තුල निराකරණය කරන්න කියලා. අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණනුත් ඇත්ත වශයෙන්ම දිගින් දිගටම ඉල්ලීම් කළේ. අපි දන්නවා ජනාධිපති විමර්ශන කොමිසමක් ස්ථාපිත කළා. ඒ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවෙන් එක වෙලුමයි අපිට ලබා දුන්නේ. වෙලුම් 22ක් තියෙනවා. මේ වෙලුම් 22 සහිත මේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න, ඒ ක්‍රියාත්මක කරන නිර්දේශ අපි මේ රටේ නීතියට අනුව නඩු දාන්න කටයුතු කරන්න කියන ඉල්ලීම දිගින් දිගටම ක්‍රියාත්මක කළා. හැබැයි මේ රජය පැහැදිලිවම අද කරන්නේ මොකද්ද? ඒ අය කරන දේ තමයි මේ පරීක්ෂණ මන්දගාමීව සිදු වෙනවා කියන එක අපිට පැහැදිලි. ඒ විතරක් නෙමෙයි ජනාධිපති විමර්ශන කොමිසම අධ්‍යයනය කරලා ඒකට නිර්දේශ ලබා දෙන්න කියලා කැබිනට් අනුකමිටුවක් ස්ථාපිත කළා. ඒක අපි අනුමත කරන්නේ නැහැ. කැබිනට් අනුකමිටුවේ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියන්නෙම ඒක ඒකපාර්ශ්විකයි. මොකද කැබිනට් අනුකමිටුව දේශපාලන කෝණයකින් බලන්නේ මේ ප්‍රශ්නේ. හරි. එහෙමනම් ඉතින් ජනාධිපති විමර්ශන කොමිසමක් ඕනේ නැහැ නේ. කැබිනට් අනුකමිටුවම පත් කළා ඒකේ නිර්දේශම ක්‍රියාත්මක කරන්න තිබ්බනේ. ඉතින් මේක ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ඒ වගේම මේකෙන් යම් ආකාරයෙන් යම් පුද්ගලයන් ආරක්ෂා කරන්න කටයුතු කරනවාද කියන සැකේ අද අපිට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි රජයට කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරපු පරීක්ෂණ, කොළඹ අපරාධ කොට්ටාසයෙන් කරපු පරීක්ෂණ, ඒ වගේම ත්‍රස්ත විමර්ශන කොට්ටාසයෙන් කරපු පරීක්ෂණ, ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මේ සියල්ලක්ම කැටි කරලා වහාම මේ වැඩිකරුවන්ට දඬුවම් දෙන්න උසාවියට මේ අය ඉදිරිපත් කරන්න. ඒක තමයි අපි කියන්නේ. උසාවියෙන් තීරණය කරයි මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකරනකම් මේ රටේ අහිංසක ශ්‍රී ලාංකීය ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක තමයි අද ජාත්‍යන්තරයේ මේ කතිකාවත ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් දිගින් දිගටම ජාත්‍යන්තරයේ ඉන්න ශ්‍රී ලාංකීය ජනතාව අද පාරට බහැලා උද්ඝෝෂණය කරනවා. රට තුල ඉන්න සමස්ත ජනතාවම අද පාරට බහැලා තමන්ගේ විරෝධය පානවා, උද්ඝෝෂණය කරනවා, හඬ නගනවා, ඉල්ලීම් කරනවා, ආගමික නායකයන් ඉල්ලීම් කරනවා. මේ සියල්ලක්ම සිදු වෙද්දී එක පැත්තකින් ආණ්ඩුවට හිතයිශී යම් යම් ආගමික නායකයන් අපේ පැත්තට තර්ජන ගර්ජන කරනවා. ඉතින් මේකෙන් පේන්නේ සමස්ත මේ ක්‍රියාදාමෙම යම් ආකාරයේ යටගැසීමකට ලක් වෙමින් පවතිනවා. හැබැයි අපි ඒකට ඉඩ දියන්නේ නැහැ. ඥානසාර හිමියන් රූපවාහිනී සංවාදිකෙත් ප්‍රකාශ කරනවා භයානක අනතුරක් තියෙනවා කවදා කොතනදක වෙයිද කියලා කියන්න බෑ කියලා. ඒ අතර ඊයේදී පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් තියෙනවා. නැවත මැතිවරණයක්වත් වෙනවා. අපිට ඒක තමයි කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ජාතීන් අතර අසමගිය ඇති කරලා ආගමික අසමගිය ඇති කරලා යම් යම් පුද්ගලයන් යම් යම් ආකාරයේ වාසි ලබා ගැනීමේ ක්‍රියාදාමයන් ඉතිහාසය අපිට මතකයි. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ජනතාව තුළ මරණ බය ඇති කරලා ජාතික ආරක්ෂාව කියන මේ හෙඩ්ලයින් එක භාවිතා කරලා අපේ දේශපාලඥයින් දේශපාලනය කරපු ඉතිහාසය අපිට මතකයි. ඒ ඉතිහාසෙටමද අපේ රටේ වර්තමානයත් අනාගතයත් ගෙනියන්නේ කියන සැකේ අපිට ඔබ අහපු ප්‍රශ්නෙන් මතුවෙනවා. ඒක නිසා අපි පැහැදිලිව මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා බෝම්බ ගහනවා කියලා දන්නවා කියන අය ගැනත් සෙවිල්ලෙන් බැවිල්ලෙන් ඉන්න. ඒ වගේම දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාදාමයන් ඉතිහාසයේ සිදු වෙලා තියෙනවා. අනාගතයටත් සහ වර්තමානයටත් ඒ දේ කිරීමේ හැකියාව යම් යම් පුද්ගලයන්ට තියෙන්නට පුළුවන් කියන සාධාරණ සැකේ අපිට මතුවෙනවා කියන එකත් අපි මතක් කරලා දෙනවා. බුද්ධිමත් ජනතාවට අපි කියනවා මේ පිළිබඳව සවිඥානාත්මකව බුද්ධිමත්ව දකින්න. එදා පාස්කු ප්‍රහාරයේ එල්ල වෙලා බැරි වෙලාවත් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ නොකළා නම් මේ මුස්ලිම් ජනතාවට මේ වරද දාන්න එපා. සමස්ත මේ රටේ ඉන්න අහිංසක මුස්ලිම් ජනතාව මේකට වග කියන්නට අවශ්‍ය නැහැයි කියලා මේ රටේ යුද බියක් ඇති වෙච්ච ජනතාව කඩුපොළු අතර ගත්තනම් ලොකු ලේ වැගරීමක් වෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් අනාගතයේදී යම් කෙනෙකුට මේ ආකාරයේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලීම් කරනවා අපිට
අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අපිට ඒ අතීතය මතකයි. ඒ අඳුරු බිහිසුණු යුගය මතකයි. ඒක නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න දේශපාලන වශයෙන් යම් යම් පුද්ගලයන්ව හසුරවන්න පුළුවන් දේශපාලඥයින්. හැබැයි මොන දේ සිදු වුණත් ඔබ ඉවසිලිමත්ව කටයුතු කරන්න මේ රටේ නීතියට ගරු කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම මම රටේ ජනතාවගෙන් කියලා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය